නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ ගම්බීර උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයන් දේශනා කොට වදාළ අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්නතුනේ, විස්මිත සම්බුදු නුවණ සදහම් දේශනා මාලාවේ සම්බුදු නුවණින් දුටු චතුරාර්ය සත්‍ය ධර්මයන් ගැන දේශනා කරන දහම් දේශනාව සඳහා අද දවසේදී දායකත්වය එකතු කරන්නේ අද දවසේදී උපන්දිනයේ යෙදලා තිබෙන සංජය යද්දෙහිගේ මහතාට සිත පැතීම පිණිස පින්වත් සංජය යද්දෙහිගේ මහතා රවීනා විජේමාන්න මහත්මිය දුලින යද්දෙහිගේ සහ දුවින් යද්දෙහිගේ යන පුතුන් දෙදෙනා විසින්. ඉතින් අද දවසේදී පින්වත් සියලු දෙනාමත් ඒක රාශී කරගෙන අපගේ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු නුවණ ගැන විමසමින් විස්මිත සම්බුදු නුවණ ගැන දේශනා කරන දේශනා මාලාවේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධය ගැන කියවෙන දේශනාව ආරම්භ කරමු. ශ්‍රද්ධාවන්ත පින්නතුනේ, අපගේ බුදුරජාණන් වහන්සේගේ විස්මිත අවබෝධය ගැන විස්මිත සම්බුදු නුවණ ගැන සැබෑම වැටහීම තියෙන්නේ ඒකාන්තයෙන්ම අපගේ බුදුරජාණන් වහන්සේටමයි. බුදුරජාණන් වහන්සේ සතුවමයි ඒ නුවණ තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ කෙනෙකුටමයි බුදුරජාණන් වහන්සේලාගේ ඒ විස්මිත සම්බුදු නුවණ ගැන වැටහීමක් තිබෙන්නේ. අපට තියෙන්නේ බොහෝ අල්ප මාත්‍ර වූ දැනුමක්. බුදුරජාණන් වහන්සේ එක්තරා කාලයක ඇක්ටේරියා වැනි එක වැඩ සිටියා. තවත් බොහෝ භික්ෂු සංඝයා පිරිසක් සමගින්. ඒ අවස්ථාවක ඒ ඇක්ටේරියා වනයේ වැඩ සිටින අවස්ථාවක අපගේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රී හස්තයට ඇක්ටේරියා කොළ ටිකක් ගත්තා. ඇක්ටේරියා කොළ ටිකක් අරගෙන එතන වැඩ සිටි පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් විමසා සිටියා. පින්වත් මහණෙනි, මේ අතේ තිබෙන ඇක්ටේරියා කොළද වැඩි නැත්නම් මේ ඇක්ටේරියා වනාන්තරයේ තිබෙන ඇක්ටේරියා කොළද වැඩි කියලා විමසා සිටියා. ඇක්ටේරියා වනාන්තරයක කොළ ගණන් කරලා කියන්න පුළුවන් කමක් නැහැනේ. ගස්වලත් කොළ තියෙනවා. ඊට පස්සේ බිම වැටිලත් කොළ තියෙනවා. ගණන් කරලා ඉවර කරගන්න බැරි තරම් කොළ ප්‍රමාණයක් ඇක්ටේරියා වනයක තියෙනවා. හැබැයි මේ විදිහට තියෙන ගොළ ගණන් කරන්න බෑ. ඉතින් එතන හිටිය පින්වත් ස්වාමීන් වහන්සේලා පිළිතුරු දුන්නා. භාග්‍යතුන් වහන්සේ, මේ ඇක්ටේරියා වනයේ තියෙන කොළ ගණන් නම් ගණන් කරන්න පුළුවන්කම නෑ. ඒක ප්‍රමාණ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක මහා විශාලයි. හැබැයි භාග්‍යතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයේ තිබෙන්නේ බොහොම සුළු කොළ ප්‍රමාණයක්. බොහොම චුට්ටයි. ඒකත් එක්ක මේ ඇක්ටේරියා වනයේ තියෙන කොළ ප්‍රමාණය සසදන්නවත් බෑ. මේ අතේ තියෙන කොළ ප්‍රමාණය වගේ 100 ගුණයයි, 1000 ගුණයයි, ලක්ෂ ගුණයයි, කෝටි ගුණයයි කියලාවත් ගණන් හදලා කියන්න බෑ. එච්චර කොළ ප්‍රමාණයක් මේ ඇක්ටේරියා වනය තුල තිබෙනවා. ඒ විදිහට බුදුරජාණන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයත් ඔන්න ඔය වගේ.
බුදුරජාණන් වහන්සේගේ සම්බුදු නුවණ ඔන්න ඔය වගේ. බුදුරජාණන් වහන්සේගේ සම්බුදු නුවණ හරියට මේ ඇටේරියා වනයේ තියෙන කොළ ගහන වගේ. ගණන් කරන්න බෑ. ප්‍රමාණ කරන්න බෑ. මිම්මක් ගන්න බෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය මේ ඇටේරියා අතේ තියෙන ඇටේරියා කොළ ටික ප්‍රමාණය වගේ. ඇයි බුදුරජාණන් වහන්සේ අර මහා අවබෝධය බුදුරජාණන් වහන්සේට මේ මහා වනාන්තරයේ කොළ ප්‍රමාණය ඉක්මවා යන ප්‍රමාණය තිබුණු අවබෝධය දේශනා නොකරන්නේ කිනම් හේතුවක් මතද? මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි ඒ දේවල් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කිරීම පිණිස සසර කතරින් එතර වීම පිණිස සසර දුකින් අත් මිදීම පිණිස නිවන සාක්ෂාත් කිරීම පිණිස හේතු වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ ගැන දේශනා කරන්නේ නැහැ. හැබැයි පින්වත් මහණෙනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අතේ තියෙන කොළ ගානේ ප්‍රමාණය වගේ ප්‍රමාණයක් දහමක්. ඒ තමයි උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය. ඒ කියන්නේ මේ සුළු ප්‍රමාණයක් නෙමෙයි 84000ක් ධර්මස්කන්ධය බුදුරජාණන් වහන්සේ උපමා කළේ අර අතේ තියෙන කොළ ප්‍රමාණයට. ඒ වගේ ඒ 84000ක් වගේ ධර්මස්කන්ධය අතේ තිබෙන කොළ ප්‍රමාණය වගේ නම් බුදුරජාණන් වහන්සේගේ සම්පූර්ණ අවබෝධය අර ඇටේරිය වනයේ පුරා විසිරී තිබෙන කොළ ගහන්ටත් වඩා වැඩි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකක්ද මේ දේශනා කරන්නේ? ඉදං දුක්ඛං අරිය සත්‍යං. මේ තමයි දුක නම් වූ ආර්ය සත්‍යය. අයං දුක්ඛ සමුදයෝ ආර්ය සත්‍යං. මේ දුකේ හට ගැනීම නම් වූ ආර්ය සත්‍යය. අයං දුක්ඛ නිරෝධෝ ආර්ය සත්‍යං. මේ දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යය. අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යං. මේ දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යයි කියන චතුරාර්ය සත්‍ය ධර්මයන් තමයි දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ 84000ක් ධර්මස්කන්ධය තුළ ගැබ්බෙලා තිබෙන්නේ මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන්. මේ චතුරාර්ය සත්‍ය ධර්මයන්ගෙන් බැහැර දෙයක් නෙමෙයි. මේ චතුරාර්ය සත්‍ය ධර්මය තමයි අපගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඇයි ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය තමයි දුකෙන් නිදහස් වීම පිණිස පවතින්නේ. සසර කතරින් එතර වීම පිණිස පවතින්නේ. සසර බය, ඕග, කෙලෙස් ඕගයන්ගෙන් අත් මිදීම පිණිස පවතින්නේ. නිවන පිණිස පවතින්නේ ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන්. මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පහළ වෙන්නේ බුදුරජාණන් වහන්සේ තුළ. බුදුරජාණන් වහන්සේගේ හදමඩලේ තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් තුළ අවබෝධඥානෙ පහළ වෙන්නේ. චතුරාර්ය සත්‍ය ධර්මයේ කියන එක සෑම කාලයකටම පොදු දෙයක්. ඒක සෑම දිනෙකටම සෑම කාලයකම පවතින දෙයක්. නමුත් ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ මෙයයි කියලා අවබෝධ කිරීමේ හැකියාව තියෙන බුදුරජාණන් වහන්සේලා. පස්සේ බුදුරජාණන් වහන්සේලාටත් විස්තර විභාග වශයෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් විස්තර කරන්න ලැබෙන්නේ නැහැ. ඒක හරියට මේ වගේ දෙයක්. මේ සඳත් නැත්තම්, හිරුත් නැත්තම් මේ ලෝකෙ පුරාම පවතින ඝන අන්ධකාරයක්. එහෙනම් රාත්‍රිය කියලා දෙයක් නැහැ, දහවල කියලා දෙයක් නැහැ, දවස කියලා දෙයක් නැහැ, මාසය කියලා දෙයක් නැහැ, ඍතුව කියලා දෙයක් නැහැ, වසර කියලා දෙයක් නැහැ. කිසි පැනවීමක් යෙදෙන්නේ නැහැ එතනින් එහාට. මහා ඝන අන්ධකාරයක්, ආලෝකයක් නැති බවක් පමණක් මේ ලෝකේ පුරා පැතිරෙමින් පවතින. ලෝකේ පුරා පවතිනවා. අන්න ඒ වගේ තමයි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් පහළ නොවන තාක්කල් ඊටත් වඩා භයානක අවිද්‍යා අන්ධකාරයක් මිතුන් ලෝකයෙන් පැතිරලා පවතිනවා. ඒ භයානක අන්ධකාරයට යට වෙලා තමයි මේ ලෝකේ පවතින්නේ. ඒ අන්ධකාරයෙන් ගොඩ එන්න කිසිම කෙනෙක්ට හැකියාව නැහැ. ඒ කලාතුරකින් පසේ බුදුරජාණන් වහන්සේ නමක් ස්වයම්භූ ඥාණයෙන් ඒ ධර්මය අවබෝධ කරලා ඒ නිවන සාක්ෂාත් කරොත් හැරෙන්න උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න වෙන පිළිවෙලක් නැහැ. ඉතින් හැබැයි යම් කිසි කාලයක තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවා. ඒක හරියට හිරුසඳු පහළ වුණා වගේ. හිරුසඳු පහළ වුණොත් තමයි උදෑසන දහවල කියලා දෙයක් තියෙන්නේ, රාත්‍රිය කියලා දෙයක් තියෙන්නේ, දවස කියලා දෙයක් තියෙන්නේ, සතිය, මාසය, ඍතුව, වර්ෂ, කාලය, ඒ සියලු පැනවීම් තිබෙන්නේ, ආලෝකයක් තිබෙන්නේ.
ජීවින්ට ජීවයක් කියලා දෙයක් තියෙන්නේ. ඒ වගේ තමයි තථාගතෝ ලෝකේ uppajjati අරහං සම්මා සම්බුද්ධෝ. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වීමෙන්මයි අත මහතෝ ආලෝකස්ස පාතු භාව හෝති මහතෝ ඕභාසස්ස. මේ මහත් ආලෝකයක් පැතිරෙනවා. මහත් බැබලීමක් උදා වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පහළවීමෙන්. තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළවීමෙන්. නේව අන්දන් තමන් තදා හෝති. අඳුර නැති වෙලා යනවා. න අන්ධකාර තිමිසා මේ අන්ධකාරය නිමා කරලා දානවා තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළවීමෙන්. අවිද්‍යාව නැමැති ඝන අන්ධකාරය නිමා කරමින් චතුරාර්ය සත්‍ය ධර්මයේ ප්‍රකාශිත ශ්‍රී සද්ධර්මයේ නැමැති මහා ආලෝකයේ පතුරවන්නේ බුදුරජාණන් වහන්සේගේ විශ්මිත සම්බුදනුවණින්. බුදුරජාණන් වහන්සේ ස්වයම්භූ ඥානේ ගුරුපදේශ නැතිවම මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරනවා. අවශේෂ ශ්‍රාවකයන් ඒ ධර්මය අවබෝධ කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයේ ඇසුරින්. බුදුරජාණන් වහන්සේ පහළ නොවන්නට රහතන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ. අනාගාමී ශ්‍රාවකේ පහළ වෙන්නෙත් නැහැ. සකදාගාමී ශ්‍රාවකේ පහළ වෙන්නෙත් නැහැ. සෝතාපන්න ශ්‍රාවකේ පහළ වෙන්නෙත් නැහැ. ඒ සම්බුදු නුවණට විතරයි විශ්මිත සම්බුදු නුවණට විතරයි ස්වයම්භූ ඥානේ ගුරු උපදේශ නැතුවම මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙන්නේ. අත චතුන්නං අරිය සත්‍යානං ආචික්කනා හෝති. මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ප්‍රකාශ කරනවා. දේශනා කරනවා. පඤ්ඤපනා පනවනවා. පට්ඨපනා පිහිටුවනවා. විවරණ විවෘත කරනවා. විභජන බෙද බෙදා විස්තර වශයෙන් දේශනා කරනවා. උත්තානිකම්මං ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් ඉස්මතු කොට පෙන්වා වදාරනවා. මේ කාරණා ටික පසේ බුදුරජාණන් වහන්සේ නමකට කරන්න බෑ. මෙවන් වූ විග්‍රහයක් කරන්න සම්බුදු නුවණක් අසිරිමත් විශ්මිත සම්බුදු නුවණක් පවතින්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට පමණයි. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන නොයෙකුත් පරියායන්ගෙන් දේශනා කරාම ඒ අනුසාරයෙන් තමයි අවශේෂ ශ්‍රාවක සංඝරත්නේ අවශේෂ උපාසක උපාසිකාවන් ඒ ධර්මයේ ඉගෙනගෙන පුරුදු කරලා ඒ අනුසාරයෙන් ධර්ම දේශනා කරනවා. ඒ හැරෙන්න ස්වයම්භූ ඥානයක් ශ්‍රාවක ශ්‍රාවිකාවන් තුළ නේ ගුරු උපදේශ රහිතව ලබා ගත්තා. ඉතින් නිවන් වූ විශ්මිත අවබෝධයක් තමයි අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේට මේ අසිරිමත් සම්බුදු නොවන විශ්මිත සම්බුදු නොවන පහළ වෙන්නේ උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන මොහොතේදීමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යාව කීවංච මේ භික්කවේ ඉමේසු චතුසාරිය සච්චේසු. පින්වත් මහණෙනි මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයක් යම්තාක් ඒවන් ත්‍රිපරිවට්ටන් ද්වාදසාකාරම් පරිවර්ත 3කින් යුතුව ආකාර 12කින් යුතුව පරිපූර්ණ වශයෙන් යථා භූත ඥාන දස්සනං නසුවිසුද්ධං අහෝසි. මේ ඇත්ත ඇති සැටියෙන් දකිනනුවෙනි. ඒ හැටියෙම මනාකොට අවබෝධ කරගෙන ඥාන දර්ශනය ඥානෙ උපදවාගත්තේ නැත්නම් පාරිශුද්ධ විදිහට උපදවගත්තේ නැද්ද? ඒ තාක් නේවතාවාහම් භික්කවේ සදේවකස්ස ලෝකේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ දෙවියන් සහිත බබුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මරුන් සහිත මේ සියලු දෙනා සහිත මේ ලෝකේ සසමන බ්‍රාහ්මණයා ප්‍රජාය සදේ මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝ පච්චඤ්ඤාසින්. මේ අනුත්තර සම්මා සම්බෝධිය ප්‍රකාශ කරන්නේ පණවන්නේ දේශනා කරන්නේ අනුත්තර සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා. උත්තරීතර සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා බුදුරජාණන් වහන්සේලා සිංහනාද පවත්වන්නේ නැහැ. ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් පරිවර්ත 3කින් ආකාර 12කින් පරිපූර්ණ වශයෙන් අවබෝධ කරන තාක්. ඊට පෙර
ඒ විදිහට පැනවීමක් කරන්නේ. යතෝචකෝ මේ භික්කවේ මේසු චතුසු අරිය සච්චේසු ඒවං ත්‍රිපරිවට්ටං ද්වාදසාකාරං යථා භූතං ඥාන දර්ශනං සුවිසුද්ධං අහෝසි. අතාහං භික්කවේ සදේවකේ භික්කවේ අතහම් භික්කවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අභිසම්බුද්ධෝ පච්චඤ්ඤාසින්. ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් පරිවර්ත 3කින් යුතුව ආකාර 12කින් යුතුව පරිපූර්ණ වශයෙන් අවබෝධ කරාට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා ප්‍රතිඥාවක් දෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න කලින් මේ විදිහට චතුරාර්ය සත්‍ය ධර්මයන් කියලා කාරණා 4ක් අවබෝධ කළ යුතුයි. ඒක අවබෝධ කරන්න තියෙන්නේ පරිවර්ත 3කින් යුක්ත කියලා දෙන්න කවුරුත් නැහැ. ස්වයම්භූ ඥානයකින් ගුරුපදේශ රහිතවමයි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරන්නේ. ඒකයි ඒක විශ්මිත නුවණක් වෙන්නේ. අපිට මේ විදිහට කරුණු කාරණා තෝරලා දීලා විස්තර වශයෙන් විස්තර විභාග වශයෙන් දේශනා කළා තිබියදී පවා අපිට අවබෝධයක් කරා යන්න තාම බැරි වෙලා තියෙනවා. ඒ කියන්නේ එච්චර ගම්බීර දෙයක්. හැබැයි බුදුරජාණන් වහන්සේ කිසිවෙකුගේ ගුරුපදේශයකින් තොරව මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් පරිවර්ත 3කින් යුතුව ආකාර 12කින් යුතුව අවබෝධ කළා. මොකක්ද මේ පරිවර්ත 3? සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, කෘතඥානය. සත්‍ය ඥානය කියලා කියන්නේ මෙයයි ආර්ය සත්‍ය කියලා සත්‍ය වශයෙන් අවබෝධ කරගන්න ඕනේ. කෘත්‍ය ඥානය කියලා කියන්නේ ඒ සඳහා කළ යුත්තේ මෙයයි. මේ ආර්ය සත්‍ය සඳහා කළ යුත්තේ මෙයයි කියලා ඉගෙන අවබෝධ කරගන්න. මේකයි කළ යුත්තේ කියලා. කෘත ඥානය කියලා කියන්නේ ඒ කළ යුතු දේ කරලා දැන් ඒ කළා අවසానයි. කතං කරණීයං කළ යුතු දේ කරලා අවසන් කියලා යම් අවබෝධයකටපත් වෙනවද? ඒකට කියනවා කෘත ඥාන කියලා. මේ පරිවර්ත 3කින්ම අවබෝධ කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ තමා තුලින්ම ගුරුපදේශ රහිතව අවබෝධ කළා. ඒක අතිශයින්ම විශ්මිත කාරණයක්. කෙනෙක්ට තෝරා බේරා ගන්නට බැරි තරම් සොඳුරු විශ්මිත කාරණයක්. ඒ කොහොමද? දැන් අපි ගත්තොත් දුක්ඛං අරිය සත්‍යං අපි හැමෝම චතුරාර්ය සත්‍ය ධර්මයන් ගැන අහලා තියෙනවා. පළවෙනි ආර්ය සත්‍ය තමයි දුක නම් වූ ආර්ය සත්‍යය. ඒ කොහොමද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ? ජාතිපි දුක්ඛ. ඉපදීම දුකයි. ජරාපි දුක්ඛ. වයසට යාම දුකයි. ව්‍යාධිපි දුක්ඛෝ. ලෙඩවීම දුකයි. ව්‍යාධිපි දුක්ඛෝ. ලෙඩවීම දුකයි. මරණම්පි දුක්ඛං. මරණයටපත් වීම දුකයි. අපීහි සම්පයෝගෝ දුක්ඛෝ. ප්‍රියයන්ගෙන් අප්‍රියයන් හා සමග එක්වීම දුකයි. පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි. යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං. යම් දෙයකට කැමැතිද ඒක නොලැබීම දුකයි. ඊට පස්සේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මේ සංක්ෂේපයෙන් මේ දුක කියනවා නම් පංච උපාදානස්කන්ධෙම දුකයි. මේ කාරණේ මේ විදිහට විග්‍රහ වශයෙන් පරිපූර්ණ වශයෙන් අවබෝධ කළේ බුදුරජාණන් වහන්සේ. අපි කරන්නේ හොදෙක්කේ දහම ඉගෙනගෙන ඒ අනුව කල්පනා කරමින් නුවණ විමසකින් මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තුලින් අපිත් අවබෝධයක් ලබා ගන්න උත්සාහ කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේට ඉපදීම දුකයි කියලා කියන්න, ජාතිපි දුක්ඛං කියලා කියන්න කිසිවෙකුත් හිටියේ නැහැ. දැන් අපි කරන්නේ ඉපදීම සමරනෝනේ. දැන් ඒ මොකද අපිට ඉපදීම දුකක් කියන අවබෝධයක් නැහැ. නැත්තම් අපි ඉපදීම තමයි මේකට තියෙන විසඳුමක් හැටියට සලකනවා. ඒ කියන්නේ අපි හිතනවා හරි මනුස්ස ලෝකයේ දුකයි. එහෙනම් අපි දිව්‍ය ලෝකෙ ඉපදෙන්න ඕනේ. දිව්‍ය ලෝකෙ ඉපදීම තමයි පිහිට හැටියට ගන්න. ඒතර දිව්‍ය ලෝකෙ ඉපදීම දැන් මේ යුගයේ හැටියට යම් පිහිටක් තමයි. ඒ පිහිට වෙන්නේ මොකටද? ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරන්න පුළුවන් පසුබිමක් දිව්‍ය ලෝකෙ තිබෙන නිසා අපිට මේ දිව්‍යයෙන් අපිට දිව්‍ය ලෝකෙට ගියොත් අපිට මේ දිව්‍ය ලෝකේ දහම් කතාව තාම යෙදෙන නිසා බුද්ධ ශාසනය තාම තිබෙන නිසා ඒ දිව්‍ය ලෝකයේ සිට ධර්මය අවබෝධ කරලා නිවන කරා යන්න ඉඩකඩක් තියෙන නිසා යම්කිසි తాවකාලික රැකවරණයක් ඒ ලෝකේ තිබෙනවා. නමුත් බුද්ධ ශාසනය නැති කාලෙත් මිනිස්සු හිතනවා දිව්‍ය ලෝකෙ ගියහම සම්පූර්ණ ප්‍රශ්නේ නිදහස් කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දේව චුති සූත්‍රවල දෙවියන් අතරින් පවා චුත වෙන දේවරුන්ගේ මහ පොළොවේ පිරිසක් ගිහිලා නිරේ ඉපදෙන්නේ. සතර පාය ඉපදෙන්නේ. නියපොත්තට ගත්ත පස් ටිකක් වගේ පිරිසක්
තමයි ආයෙ ගිහිල්ලා ඉපදින්නේ මේ මනුස්ස ලෝකේ හරියන්නේ. අඩුම ගානේ දෙවියන් අතර හරියන්නේ. යම් තැනක ඉපදීම තියෙනවා නම් එතන දුක තියෙනවා කියන අවබෝධය අපි කාටවත් නැහැ. බුදුරජාණන් වහන්සේගේ දහම තුළින් අපිට ලබාගත් ඒ දැනුමක් හැරෙන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දන්නේ නැති කෙනා තුළ මේ අංශු මාත්‍රික මේ අවබෝධයක් මේ ගැන නැහැ. ඒ නිසා ඕන් ඒකායන විසදුමක් හැටියට දෙවියන් අතර යෑම පනවා ගන්නවා. එහෙම නැත්නම් අඩුම ගානේ බ්‍රහ්ම ලෝක යන එක. දැන් බලන්නකො බුදුරජාණන් වහන්සේ බෝසත් අවදීදී මේ ධර්මයේ සොයාගෙන යනකොට මුලින්ම යන්නේ ආලාර කාලාම ගාවට. ආලාර කාලාම ගාවට. එතකොට මේ ආලාර කාලාම කියන්නේ මේ ඉහළටම හොඳටම සමාධිය දියුණු කරපු කෙනෙක්. මේ ඉහළටම සමාධිය දියුණු කරපු ආලාර කාලාම කොච්චරද කියන්නේ රූපාවචර සමාධි මට්ටම් ඉක්මවා ගිහිල්ලා අරූපාවචර සමාධිවල ආකාසංචායතන සමාධිය විඥානංචායතන සමාධිය ඉක්මවා ගිහිල්ලා ආකින්චඤ්ඤායතන සමාධිය දක්වා සිත දියුණු කළා. ඉහළ ධ්‍යාන මට්ටමක් අරූප ධ්‍යානයක්. එතකොට ඒ ලෝකෙන් පස්සේ ඉපදෙන්නේ ආකින්චඤ්ඤායතන කියන ලෝකේ. එතකොට ඒ ආලාර කාලාමට නුවණක් තිබුණේ නැහැ. විස්මිත නුවණ හා සසදන්න පුළුවන් නුවණක් තිබෙන්නේ නැහැ. එතන ඉපදුනත් දුකමයි තියෙන්නේ. එතන ඉපදුනත් යම් කිසි දවසක චුත වෙනවා. ඉතින් ආකින්චඤ්ඤායතන ලෝකේ දීර්ඝායුෂ තියෙනවා. කල්ප 64000ක් අවශ්‍ය තියෙනවා ආකින්චඤ්ඤායතන ලෝකේ. නමුත් මේ කල්ප 64000 අවසානයේ නමුත් එතනින් ඔහුට චුත වෙනවා. චුත වුණාට පස්සේ ආපහුවට සංසාර ගමන යන්න තියෙනවා. ඒක හරියට අපිට මහා ලොකු ප්‍රශ්නයක් තියෙද්දි අපි කලබල ගොඩක ප්‍රශ්න ගොඩක ඉදිද්දි හිතට සැනසිලිදායක තැනකට ගිහිලා ටික කාලයක් ඉන්නවා. ඒ සැනසිලිදායක තැනට ගියාට පස්සේ ප්‍රශ්نين අපිට తాවකාලික විසඳුම තියෙන తాවකාලිකව අපි මේ ප්‍රශ්නේ නිකන් නිදහස් වුණා වගේ ගතිය තියෙනවා. හැබැයි ඇත්තටම ආයෙත් අර තැනට ආවට පස්සේ අර ප්‍රශ්න ටික එහෙම තියෙනවා. ඒ වගේ තමයි මේ ලෝකෙන් අපිට తాවකාලික විසඳුමක් විතරයි අර ආකින්චඤ්ඤායතන ලෝකෙ ගිහිල්ලා ඉපදුනහම තියෙන්නේ. ඒ අර ආලාර කාලාමට හිතා ගන්න බැරුව ගියා. ඉතින් ඒක නා හරි ශ්‍රේෂ්ඨ කෙනෙක් ශ්‍රේෂ්ඨ ඍෂිවරයෙක්. හැබැයි ඔහුටත් හිතා ගන්න බැරුව ගියා. ඉපදීම යම් තැනක තියෙනවා නම් එතන දුකයි තියෙන්නේ. ආකින්චඤ්ඤායතන ලෝකේ නමුත් ඉපදිනවා නම් දුකයි තියෙන්නේ කියලා තේරුම් ගන්න බැරුව ගියා. ඊට පස්සේ උද්දකගේ පියා අපි අහලා තියෙන උද්දක රාමපුත්ත කියලානේ. ඒ උද්දක කියන රාමපුත්තගේ පුතා තමයි උද්දක කියන්නේ. එතකොට උද්දකගේ පියා වුණු රාම නේව සංඥා නා සංඥායතනෙ දක්වා හිත දියුණු කළා. ඒ නේව සංඥා නා සංඥායතනෙ දක්වා හිත දියුණු කළාම නේව සංඥා නා සංඥායතන ලෝකේ ගිහිල්ලා ඉපදිනවා. අරූප ලෝකේ. එතකොට අරූප ලෝකේ නේව සංඥා නා සංඥායතන කියන සමාධි මට්ටමේ කල්ප 84000ක් කිසි දුකකින් තොරව වාසය කරනවා. ඒ වාසය කරන කාලය තුල දුකක් කියලා විශේෂ දුකක් නැහැ. හැබැයි එතනින් යම් මොහොතක චුත වෙනවද? ඔහු තෙරුවන් සරණ ගිය ශ්‍රාවකෙක් නෙවෙයි නම් ඔහුට සිද්ධ වෙනවා ආයෙත් සසර දුකට වැටෙන ආයෙත් සසර ගමන යන්න. එහෙනම් ඒක සැබෑ විසඳුමක් නෙවෙයි. එහෙනම් එතනත් චුත වීමක් තියෙනවා. එතනත් මරණයටපත් වීම තියෙනවා. යම් තැනක ඉපදීම තියෙනවා නම් එතන දුක තියෙනවා කියන අවබෝධයක් ඒ රාමපුත්ත උද්දකට තිබුණෙත් නැහැ. ඒ උද්දකගේ පියා වුණු රාමට තිබෙත් නැහැ. බලන්න එහෙනම් කොයිතරම් විස්මිත අවබෝධයක්ද ඉපදීම දුකයි කියලා අවබෝධ කරගන්න එක. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක්තරා අවස්ථාවක අනාගාමී ඵලයට පත්වෙච්ච භික්ෂුව ප්‍රමාදීව කාලය ගත කරනවා. ඊළඟ ජීවිතේ බ්‍රහ්ම ලෝකෙ ඉපදිලා ඉතුරු කොටස අවසන් කරගන්නවා. ඒ කියන්නේ නිවන සාක්ෂාත් කරන බ්‍රහ්ම ලෝකෙද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් තැනක ඉපදීම තියෙනවා නම් එතන තියෙන දුක. සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙ ඉපදීම පවා බුදුරජාණන් වහන්සේ දුකක් හැටියටයි පැනෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ මේ අවබෝධය කොයිතරම් දෙයක්ද? ජරාපි දුක්ඛ කියන කාරණේ පිළිබඳව අපිට දැන් බුදුරජාණන් වහන්සේගේ දහම් දේශනා තුළින් අහලා යම් දැනුමක් තියෙනවා. ඒ වගේම අපි විදවනවා. නමුත් ඒ කෙරෙහි අපිට අවබෝධයක් නැහැ. අපි ඒ දේම අපි සමරනෝනේ.
ඒ කියන්නේ දැන් සමරනවා කියන්නේ දැන් අපි අද ගත්තොත් අද දායකත්වයේ දරු පින්නතුන් ඇතුළු සමහරලාට අපි උපන්දින සමරනවා. නමුත් ඒක වරදක් නෙවෙයි. ඒක දැන් මේ පින්නතුන් පිනක් රැස් කරගන්න ඕනේ. ඒ උපන්දින නියමක සම්බන්ධ කරගෙන. ඒක යහපත් දෙයක්. හැබැයි යම්කිසි කෙනෙක් ඉන්නේ එයා තේරුම් ගන්නවා එහෙනම් අපේ ජීවිතේ යහපතක් සිතක් ශාන්තියක් උදා කරගන්න ඕනේ. හැබැයි අපිට අවබෝධයක් නැහැ වයසට යාම කියන්නේ දුකට අයිති කාරණයක් කියලා. මරණයටපත් වීම දුකට කියලා කාරණයක් කියලා නේ අපිට සමහර කෙනෙක්ට තියෙන්නේ. සමහර කෙනෙක් ප්‍රශ්න වලට විසඳුම හැටියට තෝරගන්නේ මරණය. එයා හිතනවා මේ ප්‍රශ්න වලින් මිදෙන්න තියෙන්නේ මරණය කියලා. ඒ කියන්නේ එයාට නැහැ මේ ජීවිතය පිළිබඳව මේ සැබෑ දුක කියන්නේ මොකක්ද කියලා අවබෝධයක් සත්‍ය ඥානයක් වශයෙන්වත් නැහැ. බුදුරජාණන් වහන්සේට මේ අර ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණපි දුක්ඛ මේ විදිහට අවබෝධයක් තියනවද? අන්න ඒ විදිහට අවබෝධ කරගන්නවාද යමක් මේක දුකයි කියලා. ඒ අවබෝධයට තමයි කියන්නේ සත්‍ය ඥානය කියලා කියන්නේ. මේ සත්‍ය ඥානයට කිසිම ගුරු උපදේශයකින් තොරව අපගේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. ඒක තමයි විශ්මිත සම්බුදු නුවණ. ඊළඟ විශ්මිත කාරණේ තමයි අපගේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. මේ සඳහා කළ යුතු කාරණේ මොකද්ද? ඒ තමයි පරිඤ්ඤයම් පිළිසිඳ අවබෝධ කරගත යුතුයි. පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගත යුතුයි. මනාකොට අවබෝධ කරගත යුතුයි කියලත් බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. අපි සමහරලාට අපි මේක දැන් ඇහුවා හරි දුක මේක වයසට යෑම දුක තමයි. ලෙඩවීම දුක තමයි කියලා ඔක පැත්තකට දැම්මා. මේක පරිපූර්ණ වශයෙන් සමාධිමත් සිතක් තුළ මනාවකට අවබෝධ කරගන්න ඕනේ කියන දේ අපිට තේරුම් ගන්න බැහැ. බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා මේක පිළිසිඳ අවබෝධ කරගත යුතුයි කියලා. කවුරුවත් ඇවිල්ලා කිව්වේ නැහැ. කවුරුත් මෙහෙමයි කරන්න ඕනේ කියලා කිව්වේ නැහැ. විශ්මිත සම්බුදු නුවණටම වැටහුණා. ඒකයි විශ්මිතම කාරණය. ඊට පස්සේ ත්‍ෘත ඥානය තමයි. ඒ කියන්නේ ත්‍ෘත ඥානය තමයි පරිඥාතං. ඒ පිළිසිඳ අවබෝධ කරගෙන පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගෙන අවසන් වෙලා පිළිසිඳ පරිපූර්ණ වශයෙන් අවබෝධ කරා මේ දුක නම් වූ ආර්ය සත්‍ය සඳහා කළ යුතු දේ කළා අවසන් කියලා අවබෝධ කරනවා. ඉතින් අපි හිතා ගන්නත් බෑ කවුරුවත් දැන් ඔබ වහන්සේ ඇති පුරුදු කළා ඇති. දැන් ඒ සම්බුද්ධත්වයේ පිණිස මෙච්චරයි කරන්න ඕනේ කියලා කෙනෙක් නැහැ. බුදුරජාණන් වහන්සේම ගුරු උපදේශ නැතුවම ස්වයම්භූ ඥානියම අවබෝධ කරනවා. දැන් ඒ සඳහා කළ යුතු කාරණේ අවසන්. ඒකට කියනවා විශ්මිත සම්බුදු නුවණ කියලා. දුකේ හට ගැනීම පිළිබඳ ආර්ය සත්‍යත් ඔය වගේ. දුක්ඛ සමුදයං අරිය සත්‍යං. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාභිනන්දිනී සෙය්‍යති ඉදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. මොකද්ද මේ යම් තණ්හාවක් ඇද්ද පුනර්භවය ඇති කරන. බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා තමන් විසින්ම මේ පුනර්භවය ඇති කරන්නේ තණ්හාව නිසා. නන්දි රාග සහගතා මේ ආස්වාදයෙන් ඇලෙන తත්‍ර తත්‍රාභිනන්දිනී ඒ තැන සතුටින් පිළිගන්න යම් තණ්හාවක් තියනවාද ඒක තමයි දුකට හේතුව. දුක හට ගැනීම පිණිස පවතින හේතුව. සෙය්‍යති ඉදං මොකද්ද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. කාම තණ්හාවත්, විභව තණ්හාවත්, භව තණ්හාවත්, විභව තණ්හාවත්. මේ දැන් අපිට සමහර කෙනෙක්ට කාම තණ්හාව ගැන අපිට ටිකක් හරි තේරෙනවා. දැන් ආලාර කාලාම උද්දකරාම වගේ උත්තමිය පවා එතකොට ඒගොල්ලන්ට යම්කිසි මේ කාමයන් කෙරෙහි තියෙන ආශාවේ දෝෂයක් තියෙන නිසා දැනිලා තමයි ඒගොල්ලෝ විතරාගයෙන් පිණිස විත දෝෂීවීම පිණිස අර වනාන්තරගත වෙලා ඍෂි පැවිද්දෙන් පැවිදි වෙලා ඒ ධර්මයේ පුරුදු කළේ. හැබැයි කාම තණ්හාවෙන් එහාට භව තණ්හාවක් කියලා දෙයක් තියෙනවා කියලාවත් කෙනෙක්ට තේරුම් ගන්න එක ලීසි වැඩක් නෙවෙයි. විභව තණ්හාවක් කියලා තියෙනවා කියලා එකක්වත් තේරුම් ගන්න පුළුවන් කමක් නෑ. කාම තණ්හාවට විසඳුමක් හැටියට ඒගොල්ලෝ තෝරගන්නේ භව තණ්හාව නැත්නම් විභව තණ්හාව. ඒගොල්ලෝ එක්ක දැන් ආලාර කාලාම උද්දකරාම පුත්ත වගේ අය ඒ කාමයන්ගෙන් තොර බ්‍රහ්ම ලෝකවල උපතක් කළා. යන්න හිත පුරුදු කරා. පුරුදු කරාට පස්සේ ඒ තැන්වල උපදින්න හිතේ හටගන්නා කැමැත්ත එතන තියෙන භව තණ්හාව කියලා තේරුම් ගන්න උන්වහන්සේලාටත් හැකියාවක් තිබේ නෑ. අපගේ බෝසතාණන් වහන්සේ
ඒ උත්තමයන් ළඟින් ඉගෙන ගනිද්දී අපගේ බෝසතාණන් වහන්සේට වැටහුණා මේ විදිහට ගියොත් යම් තැනක භව තණ්හාව කියලා එකක් තියෙනවා. භව තණ්හාව දුරු ගන්නවා කියන එක ලේසි පහසු කාරණයක් නෙවෙයි. මෙතන යම් තාක් දුරකට නමුත් කාම තණ්හාව යටපත් කර තිබෙන නමුත් භව තණ්හාව කියලා දෙයක් තියෙනවා. මේ භව තණ්හාවෙන් නිදහස් වීම මේ තරම් ලේසි කාරණයක් නෙවෙයි. ඒ නිසා භව තණ්හාවට අහු වෙලා බුද්ධ ශාසනයෙන් පරිබාහිර අය මහා ගුණවත් සිල්වත් ධ්‍යාන සමාපatti උපදවා ගත්තත් බ්‍රහ්ම ලෝක වලට ගිහිල්ලා ඒ බ්‍රහ්ම ලෝකයේ ආයුෂ අවසන් වුණාට පස්සේ ආයෙ සසරට එකතු වෙනවා. ඊට පස්සේ සමහර කෙනෙක් ඒ භවයේ කෙරෙහි තියෙන කැමැත්ත දුරු කරලා නාම ධර්මයන් කෙරෙහි විරාගය වඩලා නාම ධර්මයන් කෙරෙහි විරාගය වඩනවා කියලා කියන්නේ මේ සිතේ තියෙන සිතුවිලි රට අපි ගත්තොත් නාම කියලා කියන්නේ වේදනා සංඥා පස්ස මනසිකාර සංචේතන ඔය ටිකනේ. ඔය ටික කෙරෙහි විරාගය වඩනවා. ඒ කියන්නේ සිත පැවැත්වීම කෙරෙහි කිසිවක් නොසිතා සිටීම පිණිස සිත පවත්වනවා. ඒ තුල පවා ඒගොල්ලන් තුල විභව තණ්හාවක් කියලා එකක් වැඩෙනවා කියලා එයාලට තේරෙන්නේ නෑ. ඒ විභව තණ්හාව තුල ඒගොල්ලගේ හිත පවත්තලා කිසිවක් නොසිතා ඉන්න අවශ්‍ය ඒ අසඤ්ඤ සමාධිය උපදවගෙන වාසය කරලා එතනින් චුත වෙලා ගිහිල්ලා අසඤ්ඤ සත්ත්ව ලෝකවල ඉපදෙනවා. දැන් අසඤ්ඤ සත්ත්ව ලෝකවල ඉපදුනාට පස්සේ කල්ප 500ක් අවශ්‍ය තියෙනවා. කල්ප 500කට දැඩි නින්දක හිටියා වගේ. දැඩි නින්දක හිටියොත් අපිට මේ ලෝකේ තියෙන කිසි ප්‍රශ්නයක් අපිට අදාළ වෙන්නේ නැන්නේ. දැඩි නින්දක සුවසේ සුව නින්දක නිදාගත්තා වගේ. හැබැයි කල්ප 500 වුණාට පස්සේ අර නින්දෙන් නැගිට්ටා වගේ. ඒ අපි නින්දකට ගියොත් ගොඩාක් ප්‍රශ්න තියෙන අවස්ථාවක හොඳටම නින්ද ගියොත් ඒ නිදාගෙන ඉන්න වෙලාව තුළ ඒ ප්‍රශ්න කිසිවක් අපි හිත තුළ නෑ අපිට ප්‍රශ්නයක් නෑ. හැබැයි නින්දෙන් නැගිට්ට ගමන් ආය ප්‍රශ්න ටික ඒ විදිහටම තියෙනවා. ඒ නිසා මේ භව තණ්හාව බාහිර කෙනෙක්ට අඳුර ගන්න බැරි නිසා බුද්ධ ශාසනයෙන් පරිබාහිර කෙනෙක්ට විභව තණ්හාව පෝෂණය කරලා යන්න උපදීම කෙරෙහි තමයි තණ්හාව පවතින්නේ. ආර්ය ශ්‍රාංග මාර්ගයෙන් තොරව විභව තණ්හාව ප්‍රහාණය කරන්න බෑ. ඒ නිසා එයා විභව තණ්හාව පවත්වමින් වාසය කළා මොකද වෙන්නේ? ඒ විභව තණ්හාව නිසා එයා ගිහිල්ලා අසඤ්ඤ සත් ඒ කියන්නේ විභව තණ්හාව තියෙන හැමෝටම අසඤ්ඤිත වල යන්න හම්බෙන්නේ නැහැ. එයා යම් තාක් දුරකට නමුත් කාම තණ්හාව භව තණ්හාව යටපත් කරගන්න පුළුවන් වුණොත් පරිපූර්ණ වශයෙන් යටපත් කරන්න නම් සැබවින්ම ආර්ය ශ්‍රාංග මාර්ගය ප්‍රගුණ කරන්න ඕනේ. ඉතින් ආර්ය ශ්‍රාංග මාර්ගය ප්‍රගුණ කරන්න බුද්ධ ශාසනය පවතින්න ඕනේ. ඒක සම්බුදු නුවණින් දේශනා කොට වදාළ විශ්මිත ධර්මය අහන්න ලැබෙන්න ඕනේ. නමුත් යම් තාක් දුරකට කාම තණ්හාව, භව තණ්හාව යටපත් කරගෙන විභව තණ්හාව වඩන කෙනා පවා විභව තණ්හාව වඩලා එයාලා ගිහලා අසඤ්ඤතලවල ගිහිල්ලා කල්ප 500ක් අවශ්‍ය භුක්ති විඳලා ආපහු සසරට වැටෙනවා. එතනින් පස්සේ සතර පායට උනත් ආයෙ වැටෙන්න ඉඩකඩ තියෙනවා. අන්න ඒ වගේ ගමනක අපගේ බුදුරජාණන් වහන්සේ මේ කාම තණ්හාවත් අඳුනගත්තා. භව තණ්හාවත් අඳුනගත්තා. විභව තණ්හාවත් අඳුනගත්තා. ඒක තමයි මේ තණ්හා තුනම හේතු වෙනවා දුක පිණිස කියලා අඳුනගත්තා. මේක අඳුර ගන්න පුළුවන් විශ්මිත සම්බුදු නුවණටම පමණයි. එහෙම නැත්නම් මේ විශ්මිත සම්බුදු නුවණින් දේශනා කොට වදාළ ධර්මයේ ඇසුරේ හැසිරුණු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට පමණයි. ඉතින් ඒ ධර්මයේ එහෙම අවබෝධ කරන එකට කියන සත්‍ය ඥානය කියලා. සත්‍ය ඥාණයෙන් බුදුරජාණන් වහන්සේගේ විශ්මිත සම්බුදු නුවණ නතර වුණේ නැහැ. කෘත්‍ය ඥානයකුත් පහළ වුණා. මේ සම්බුදු නුවණ ගැන මේ ආර්ය සත්‍ය ගැන කුමක්ද කළ යුත්තේ? බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. මේ ආර්ය සත්‍ය මේ තණ්හාව ප්‍රහාණය කළ යුතුයි. මේ තණ්හාව ප්‍රහාණය කිරීම පිණිස උත්සාහ වීරිය ගත යුතුයි කියලා අවබෝධ කළා. ඒ තණ්හාව ප්‍රහාණය කරන්නේ කොහොමද? ඒ කෘත්‍ය තමයි තණ්හා ප්‍රහාණය කළ යුතුයි කියලා අවබෝධ කළා. අපිට ඒක තේරුම් අපිට මෙහෙම අපි අහලා අපිට නිකන් මේක සරල දෙයක් හැටියට තේරුණාට අපි මෙච්චර කාලයක් මේ සංසාරේ දුක් විඳින්නේ ඔය තණ්හා ප්‍රහාණය කරගන්න බැරුවනේ. තණ්හා ප්‍රහාණය කළ යුතුයි කියලා අපිට දැන් තේරෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන නිසා. නැත්තම් අපිට තේරෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි අපගේ බුදුරජාණන් වහන්සේ කිසිවෙකුගේ ගුරු උපදේශයකින් තොරව ස්වයම්භූ ඥානයකින් ඒ තණ්හාව පරිපූර්ණ වශයෙන් ප්‍රහාණය කළා. ප්‍රහාණය කළා. කෘත ඥානයටත්පත් වුණා.
දුකේ හට ගැනීම නම් වූ ආර්ය සත්‍යය. කොයිතරම් විශ්මිතද අපගේ බුදුරජාණන් වහන්සේගේ විශ්මිත සම්බුදු නුවණ. ඒ තමයි දුක හට ගැනීම පිළිබඳ තියෙන බුදුරජාණන් වහන්සේගේ විශ්මිත සම්බුදු නුවණ. ඊළඟ ආර්ය සත්‍යම තමයි දුක්ඛ නිරෝධං අරිය සත්‍යං. යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. මේ ත්‍රිවිධ තණ්හාවෙම ඉතිරි නැතුව නිරුද්ධ වීමක් ඇද්ද? මේ නොඇල්මෙන් නිරුද්ධ වීමක් ඇද්ද? අත්හැරීමක් ඇද්ද? දුරු වීමක් ඇද්ද? නිදහස් වීමක් ඇද්ද? ආල රහිත වීමක් ඇද්ද? ඕක තමයි දුකෙන් නිදහස්. මේ කියන්නේ නිවන තමයි මේ කියන්නේ නිවන ගැන. නිවන තමයි මේකේ තියෙන රැකවරණේ තණ්හාවෙන් නිරුද්ධ වීම. තණ්හාවෙන් නිරුද්ධ වීම නිවන කියලා එකක් තියෙනවා කියලාවත් බාහිර සමාජයට තෝරගන්න බෑ. බුද්ධ දේශනා අහන අපි වුණත් සමහරවල් ප්‍රශ්න කරනවා නිවන කියන්නේ මොකද්ද? කොයි වගේ එකක්ද? අපිට තෝරක බේර ගන්න බැරුව සමහරවිට අපි ළඟට ඇවිල්ලා මිනිස්සු අහනවා. මේ බුද්ධ දේශනා අහලවත් තෝරා ගන්න බැරි අපිට බුදුරජාණන් වහන්සේ කිසිවෙකුගේ ගුරු උපදේශවලින් තොරව මෙන්න මෙයයි නිවන. මේ නිවන තමයි දුකට තියෙන සැබෑම විසඳුම කියලා සොයාගත්තා. අපි සාමාන්‍යයෙන් විසඳුම හොයන්නේ එහෙම නෙවෙන්නේ. මේ දුකේ නිරුද්ධ වීම මොකද්ද කියලා අපි හොයන්නේ බාහිර සමාජයෙන්. බාහිර සමාජයට චෝදනා කර ප්‍රශ්න වලට විසඳුම් හොයනවා. ස්වාමියා බිරිඳට චෝදනා කරනවා. මේ බිරිඳ නිසා තමයි බිරිඳ හැදුණා නම් හරි ප්‍රශ්න ටික විසඳෙනවා කියනවා. බිරිඳ ස්වාමි පුරුෂයාට චෝදනා කරනවා. මේ දරුවෝ නිසායි අපිට කරදරේ දරුවන්ගේ නිදහස් වුණාම හරි කියලා යනවා. අපි බාහිර සමාජයෙන් තමයි මේ නිදහස හොයන්නේ. හැබැයි මේ සැබෑම දුකේ නිදහස් වීම හොයන්නේ. හැබැයි සැබෑම දුකේ නිදහස් වීම තියෙන එතන නෙමෙයි. සංසාරේ පුරාවට අපි ඒ උත්තර හෙව්වා. සමාජයේ තියෙන ප්‍රශ්න විසද අපි උත්තර හෙව්වා දුකෙන් නිදහස් වෙන්න. ගෙවල් දොරවල් වල තියෙන ප්‍රශ්න විසදා හෙව්වා දුකෙන් නිදහස් වෙන්න. දරුමුණුබුරන්ගේ ප්‍රශ්න විසදා හෙව්වා දුකෙන් නිදහස් වෙන්න. හැබැයි ඔය කිසි විදිහකින් අපිට දුකෙන් නිදහස් වෙන්න ලැබුණේ නෑ. තාම සංසාරේ. සංසාරේ තාම මේ දුක් ටික විඳ යනවා. ඒ නිසා ඒ දුකෙන් නිදහස් වෙනවා කියන කාරණේ චුට්ටක් ආයෙමත් අපිට කල්පනා කරලා බලන්න වටිනවා. ඒ නිසා ඒ සැබෑම දුකෙන් නිදහස් වීම කියන්නේ තණ්හාවෙන් නිරුද්ධ වීමමයි. මේ තණ්හාවෙන් නිරුද්ධ වීමමයි සැබෑම දුකෙන් නිදහස් වීම කියලා කියන කෙනෙක් හිටියේ නෑ බුදුරජාණන් වහන්සේට. ගුරුවරයෙක් හිටියේ නෑ. තමන්ම ස්වයංභූ ඥානින් ඒ දේ අවබෝධ කරා ගුරු උපදේශ රහිතවම. ඒ විතරක් නෙවෙයි ඒ සඳහා කළ යුත්තේ මොකද්ද? ත්‍ෘත්‍ය ඥානය මොකද්ද? සච්චිකාතබ්බං ඒක සාක්ෂාත් කිරීම. ඒ නිවන සාක්ෂාත් කිරීමයි කළ යුතු දේ. ඒකත් අවබෝධ කළා. ඊට පස්සේ ත්‍ෘත්‍ය ඥානය මේක සාක්ෂාත් කර යුතුයි කියලා අවබෝධ කරලා ඒක කළා අවසන් කළා. දැන් කළ යුතු තව දෙයක් නෑ. නිවන සාක්ෂාත් කළා. නිවන පිණිස කළ යුතු සියල්ල කළා අවසానයි. අපි නිවන ගැන දන්නෙත් නෑ. නිවන අවබෝධ කළ යුතුයි කියලා දන්නෙත් නෑ. අපි ප්‍රශ්න වල මේ දුකේ නිදහස් වීම, තණ්හාවේ නිරුද්ධ වීම කියලා අපිට තියෙන අල්ප මාත්‍ර දැනුම් මාත්‍රයක් විතරයි. ඒ නිසා අපි මොකද කරන්නේ? ප්‍රමාදීව වාසය කරනවා. ප්‍රමාදයෙන්ම ජීවිතය ගත කරනවා. හැබැයි විශ්මිත සම්බුදු නුවණ තුළ අපගේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා දුකෙන් නිදහස් වීමක් තියෙනවා. හැබැයි ඒක බාහිර සමාජයෙන් හොයන එකක් නෙවෙයි. දූ දරුවන්ගෙන්, ස්වාමියා බිරිඳකින්, දෙමව්පියන්ගෙන් හොයන එකක් නෙවෙයි. ඒක තියෙන්නේ දුක නිරුද්ධ කිරීමේ දුක නිරුද්ධ කරන්න තියෙන්නේ තණ්හාව නිරුද්ධ කිරීමෙන්මයි. තණ්හාව අත්හැරීමෙන්මයි. කැමැත්ත ආසාව දුරු කිරීමෙන්මයි කියලා අවබෝධ කළා. ඒ තණ්හාව දුරු කළා. අමා මහ නිවනින් සැනසී වදාලා විශ්මිත සම්බුදු නුවණින්. ඊළඟ කාරණය තමයි දුක්ඛ නිරෝධ ගාමිනී ආර්ය සත්‍යං. දුක නිරුද්ධ වීම පිණිස පවතින ආර්ය සත්‍ය. ඒ විශ්මිත සම්බුදු නුවණින් ඒ දුක නිරුද්ධ වීම පිණිස පවතින ආර්ය සත්‍ය ගැන බුදුරජාණන් වහන්සේට පහළ වුණු ඒ සත්‍ය ඥානය තමයි අයමේ වාරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය මොකද්ද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ඒ අංග 4. එතකොට අංග 8
එතකොට මේ ආර්ය අෂ්ටාංග මාර්ගය මෙන්න මේකයි කරන්න තියෙන්නේ. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය පුරුදු කරන්න තියෙන්නේ. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් තමයි අපිට මේ ධර්මයේ පුරුදු කරගන්න තියෙන්නේ. ඒකේ වඩන්න තියෙන්නේ කියලා අපිට තේරුම් ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. විශ්මිත සම්බුදු නුවණට ඒක තමන් තුළින්ම පහළන ගුරු උපදේශ රහිතව. පිරිපුන් වශයෙන්ම. ඒ කියන්නේ මේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ මේකයි. ඒ කියන්නේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං. මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ තියෙන පිරිපුන් අවබෝධය. ඊට පස්සේ මේ විදිහට ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන පිරිපුන් අවබෝධයකට අපගේ බුදුරජාණන් වහන්සේ අසිරිමත් සම්බුදු නුවණින් විශ්මිත සම්බුදු නුවණින් අවබෝධ කළා. ඉතින් ඒක දන්නේ නැති නිසා ලෝය සත්‍ය මොකද කරන්නේ? පංචකාමයෙන්ම දුකෙන් මිදෙන මගක් හොයනවා. ප්‍රශ්නයේදී පංචකාමයන්ම සොයනවා. අපිට සල්ලි ටිකක් තිබ්බනම් හරි, ගේ දොර හදා ගත්තාම හරි, වාහනයක් ගත්තාම හරි, දුව බන්දලා දුන්නාම හරි, පුතාට රස්සාවක් හොයාගත්තාම හරි, ඔහොම හිතා පංචකාමයන්ම සොයා දුකෙන් නිදහස් වෙන මඟ පංචකාමයන් සේවීම කියලා හොයනවා. බාහිර සමාජයට දොස් නගමින් දුකෙන් නිදහස් වෙන මාර්ගය කීකේ වැරදි මාර්ගවල ගමන් කරනවා. ඊට පස්සේ දෑත් උස්සගෙන අහසට යදිමින් දෙවියන්ට කියා දේවාල ගානේ දුවමින් මේ දුකෙන් නිදහස් වෙන මාර්ගයක් සොයනවා. ඊට පස්සේ සමහර කෙනෙක් පව් ගෙවලා දාන්න කියලා දුෂ්කර ක්‍රියා කරනවා. ඉන්දියාවේ එහෙම තියෙන ඔය අත්කිලමතානුයෝගය කියලා කියන්නේනේ. ඒ අත්කිලමතානුයෝගය පුරුදු කර මේක මාර්ගය තමයි එහෙනම් කරන්න තියෙන්නේ. තණ්හාව දුරු කිරීම නෙවෙයි කරන්න තියෙන්නේ. තණ්හාව දුරු කිරීම ගැන අවබෝධයක් නැහැ. ඕන් කරන්නේ අපේ පව් ටික ගෙවලා දාන්න ඕනේ. පව් ගෙවලා දානවා කියලා ශරීරයට පුළුවන් තරම් දුක් දෙනවා. පව් ගෙවලා දැම්මහම ඉවරයි කියලා හිතනවා. හැබැයි එයා දන්නේ එයා පව් ගෙවලා දාන්න කියලා කරන දේ තුලනොත් එයාට රැස් වෙනවා කර්මයක්. ඒ කර්මය තුලනොත් තණ්හාව ප්‍රහාණය කරන තාක්කල් ඒ කර්මෙනුත් විපාක සකස් වෙවි. එයාට ඉපදිවිදී සංසාරේ ගමන් කරන්නට වෙනවා කියලා එයාට අවබෝධයක් නැහැ. හැබැයි විශ්මිත සම්බුදු නුවණ කියලා කියන්නේ ඒ ආරෂ්ඨාංග මාර්ගය අන්න අර විදිහට. ඒ කියන්නේ අය මේ වරිය අට්ටංගික මේකයි ආරෂ්ඨාංග මාර්ගය කියලා සත්‍ය ඥානය මෙයයි සැබෑම වූ ආර්ය සත්‍ය කියලා දුක නිරුද්ධ වීම පිණිස කළ යුත්තේ මෙයයි කියලා අවබෝධයකටපත් වෙනවා. ඔන්න ඕකට කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව තියෙන දුක නිරුද්ධ වීම ප්‍රතිපදාව පිළිබඳව තියෙන සත්‍ය ඥානය. එතනින් අතර වන්නේ බුදුරජාණන් වහන්සේගේ විශ්මිත සම්බුදු නුවණ. කෘත්‍ය ඥානයකුත් පහළ වෙනවා. භාවේ තබ්බං. ඒ සඳහා ප්‍රගුණ කළ යුතුයි. මේ දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව මනාකොට ප්‍රගුණ කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ අවබෝධ කරනවා. ප්‍රගුණ කළ යුතුයි. නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගය දැන් අපිට තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. මෙන්න මේකයි සම්මා දිට්ඨිය, මේකයි සම්මා සංකල්පය, මේකයි සම්මා වාචා, මේකයි සම්මා කම්මන්ත කියලා තියෙනවා. නමුත් අපි දැන් ඒක දැනුමක් හැටියට සමහරලාට අපි තියෙනවා. ඒක දැනුමක් හැටියට තියාගන්නවට එතනින් එහාට කළ යුත්තේ කුමක්ද කියලා අපිට කල්පනාවක් නැහැ. ඒ තමයි ත්‍ෘත්‍ය ඥානයකුත් අපිට නැහැ. සත්‍ය ඥානයකුත් කියලා අපිට පැනවීමක් ගන්න බෑ. අපිට හුදෙක් දැනුමක් විතරයි තියෙන්නේ. ඉතින් ඒක සත්‍ය ඥානයටපත් වෙනවා කියන ඇත්තටම සෝතාපන්න ඵලයටපත් වීම. ඒතර ත්‍ෘත්‍ය ඥානයටපත් වෙලා යා මේක ප්‍රගුණ කරගන්න ඕනි. ප්‍රගුණ කළ යුතුයි මේක කියලා අවබෝධ කරගන්නවා. ඒකත් බුදුරජාණන් වහන්සේ ස්වයම්භූ ඥානෙ ගුරු උපදේශ නැතිවම පිරිපුන්ව අවබෝධ කළා. කෘත ඥානය මේ සඳහා කළ යුතු දේ කළ අවසానයි. ආසවානං කයං මේ ආශ්‍රවයන් ඡේ වෙලා ගියා. දැන් කළ යුතු දේ අවසන්. නාපරං ඉත්තත්තායාති පජානති. මේ තව කරන්න දෙයක් නැහැ. සියල්ල කළ අවසానයි. ඉදිරියට කරන්න දෙයක් නැහැ කියලා පිරිපුන් අවබෝධයකටපත් වෙනවා. මේ වගේ අවබෝධයකටපත් වෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේලාට පමණයි. විශ්මිතයි මේ අවබෝධය. මේ සම්බුදු නුවණ තුල තියෙන අවබෝධය අපිට හිතා ගන්න බෑ. ප්‍රමාණ කරන්න බෑ. අපි මේසා දීර්ඝ සංසාරයක් පුරාවට බුදුරජාණන් වහන්සේ මේ සංසාරය ගැන දේශනා කරනවා. අපි හරක් වෙලා ඉදිද්දී, එළුව වෙලා ඉදිද්දී, කුකුල්ලෝ වෙලා ඉදිද්දී නොයෙකුත් සත්තුන්ගේ නම් කියා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ එක එක සතා වෙලා ඉදිද්දී
මරණයටපත් වෙද්දී ගලපු රුධිරය සතර මහා සාගර ජලයට වඩා වැඩි. ඒ තරම් ලේ වගුර ගිහිලා තියෙනවා මේ සංසාරේ. ඒ තරම් දීර්ඝ සංසාර ගමනක් යද්දී අපිට මේ සංසාර ගමනින් මිදෙන්න බැරි වුණේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් මේ විදිහට අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා. මේ විදිහට අවබෝධ කරා නම් ගුරු උපදේශ සහිතව හෝ රහිතව දෙආකාරයෙන් කිසිම විදිහකින් අපිට මේ කිසිම දෙයක් අවබෝධ කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසයි මේ සා දීර්ඝ සංසාර ගමනක් ගත කරන්න වෙලා තියෙන්නේ. මේ කල්පේ පුරාවට විතරක් අපි මැරිලා මේ ලෝකෙට එකතු කරපු ඇටකටු ටික ඉතුරු වුණා නම් ඒ ඇටකටු ටික මේ වීපුල්ල පර්වත රාජ්‍යයට විශාලයි. ඒ වගේ දීර්ඝ සංසාර. එහෙම එක කල්පයක් නෙවෙයි අපි ආවේ. ඒ කල්ප ගාන ගංගානම් ගඟේ තියෙන ඒ වගේ ගත කරපු කල්ප ගාන ගංගානම් ගඟේ තියෙන වැලිකඩ ගානට වඩා වැඩි. එච්චර දීර්ඝ සංසාර ගමනක් අපි ගමන් කළා. ඇයි මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා. අඩුම ගානේ පරිවර්ත තුනකින් නෙමෙයි එක පරිවර්තනයකින් සත්‍ය ඥාන වශයෙන්වත් අපිට අවබෝධ කරගන්න බැරි වුණා. ඒ ගුරු උපදේශ රහිත නෙමෙයි සහිතවවත් කරගන්න බැරි නේද බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට තියෙනවනේ. නමුත් ඒ ධර්මයේ තියෙද්දිවත් අපිට ඒක අවබෝධ කරගන්න බැරුවයි අපි මේ වෙහෙසෙන්නේ. හැබැයි ගුරු උපදේශ නැතිව දසමරුන් එරෙහිව සිටියේදී නොයෙකුත් බාධක මැද්දේ තමන් විසින්ම අපේ බුදුරජාණන් වහන්සේ විශ්මිත අවබෝධයකට පත් වුණා මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් ගැන. මේ ලෝකයේ තියෙන මේ තුන් ලෝකයේ තියෙන සියලු දේම ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් හතරට සංග්‍රහ කරන්න පුළුවන්. මේ දේශනා මාලාව තුළම මේ පින්වත් පිරිස පංච උපාදානස්කන්ධය ගැන ඉගෙන ගන්නවා. පටිච්ච සමුපාදය ගැන ඉගෙන ගන්නවා. දැන් පංච උපාදානස්කන්ධය කියලා ගත්තොත් ඒක දුක නම් වූ ආර්ය සත්‍ය යටතේ සංග්‍රහ කරන දෙයක්. පටිච්ච සමුපාදය තුළ තියෙන්නේ දුකේ හට ගැනීම. පටිච්ච නිරෝධය තුළ තියෙන්නේ දුක නිරුද්ධ වීම. ආර්ය අෂ්ටාංග මාර්ගය තුළ තියෙන්නේ දුක නිරුද්ධ වීම පිණිස පවතින මාර්ගය. මේ බුදුරජාණන් වහන්සේ සූත්‍ර පිටකයේ දුර දේශනා වෙලා තිබෙන 18000ක් වූ ධර්මස්කන්ධය තුළ මුළු ත්‍රිපිටකයේම තුළ සංග්‍රහ වෙලා තියෙන 84000ක් ධර්මස්කන්ධය තුළ මේ සියලු දේ තුළ තිබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ විශ්මිත අවබෝධය තුළ විශ්මිත සම්බුදු නුවණ තුළ පහළ වුණු චතුරාර්ය සත්‍ය ධර්මයන් ගැන අවබෝධය. ඒ බුදුරජාණන් වහන්සේ මේ කිසිවෙකුගේ ගුරු උපදේශයකින් තුරව පරිපූර්ණ වශයෙන්ම උපදවාගත්ත ඒ විශ්මිත සම්බුදු නුවණ ගුණයෙන් ප්‍රමාණ කරන්න බැරි වචන වලට නගන්න බැරි තරම් විශාලයි. ඉතින් ඒ විශ්මිත සම්බුදු නුවණ කෙරෙහි හිත පහදවාගෙන අප සියලු දෙනාටත් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස ඒකාන්තයෙන් මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දවසේදී විස්මිත සම්බුදු නුවණ සදහම් දේශනාව සඳහා දායකත්වය එකතු කළේ මැයි මාස 16 වෙනි දින අද දවසේ උපන් දිනයේ යෙදුණු සංජය යද්දෙහිගේ මහතාට සෙත් පැතීම පිණිස එම මහතත් රවීන විජේමාන්න මහත්මියත් දුලින යද්දෙහිගේ දුවින් යද්දෙහිගේ යන පුතුන් දෙදෙනාත් ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. ඉතින් අද දවසේදී රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් ඒ පින්වත් සියලු දෙනාගේම ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරුන්ට සියලු බ්‍රහ්ම රාජ්‍යයන්ට අනුමෝදන් වෙත්වා. සක් දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙන්පති දෙවිවරුන් ඇතුළු සියලු දෙවිවරුන්ට සියලු බ්‍රහ්ම රාජ්‍යයන්ට ඒකාන්තයෙන් මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. සියලු දෙවියන් බඹුන් සැපයෙන් සැපයටපත් වෙත්වා. දෙවිවරුන්ගේ ධාර්මික රැකවරණ මේ පින්වත් සියලු දෙනා වෙත සැලසේවා. සියලු දෙවියන්ට සියලු බ්‍රහ්ම රාජ්‍යයන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස ඒකාන්තයෙන් මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් මේ පින්නතුන් නමින් මිය පරලෝ යන්නට යෙදුණු එච්.වයි. දයාරත්න පියාණන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්වයේ දරූ සියලු පින්නතුන් නමින් මිය පරලෝ යන්නට යෙදුණු සියලු මළගිය ඥාතීන්ට
මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ සියලු මළගේ ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. සංසාර දුකින් නිදහස් වීම පිණිස ඒකාන්තයෙන්ම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. රැස් කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ඒකාන්තයෙන්ම මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. මහමෙනවාසී රටලෝක වාසී සිල්ගුණ දම ආරක්ෂා කරන පිළිවෙතේ යෙදෙන සියලුම ස්වාමින් වහන්සේලාට අනගාരിക මෑණිවරුන්ට පැවිදි අපේක්ෂිත දූපුතුන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස කරන්නා වූ ශාසනික කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වීම පිණිස උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස ඒකාන්තයෙන් මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. රැස් කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේදී උපන් දිනයේ දීලා තිබෙන සංජය යද්දෙහිගේ පින්වත් මහතාට ඒකාන්තයෙන් මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම රවීනා විජේමාන්න මහත්මියට දුලින යද්දෙහිගේ දුලින යද්දෙහිගේ දුවින් යද්දෙහිගේ යන පුතුන් දෙදෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සංජය යද්දෙහිගේ මහතා ඇතුළු ඒ දායකත්වයේ දරන පිරිසගේ සුජීවත්ව සිටින දෙමාපියන් ඇතුළු ඥාති හිතයිෂී සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. අසනීපෙන් පස්වන ත්‍රිශාන්ත ජයසිංහ අයියාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. කායික මානසික පීඩා දුර වෙත්වා. කායික සුවයෙන් මානසික සුවයෙන් සුවපත් භාවයටපත් වෙත්වා. සියලු දෙනාගේ සියලු ධාර්මික කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. සියලු යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වෙත්වා. ඒ වගේම අසනීපෙන් සිටින ත්‍රිශාන්ත ජයසිංහ මහතාට ඉක්මන් සුවය සැලසේවා. දායකත්වයේ දරූ සියලු දෙනාට සියලු යහපත සැලසේවා. සියලු දෙනාට ශ්‍රද්ධා, සීල, ෘතත්‍යාග, ප්‍රඥා යන සීක ධර්මයන් දිනු කරමින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේගේ විශ්මිත නුවණ කෙරෙහි සිත පහදවා ගැනීම පිණිස ඒකාන්තයෙන් මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. ඒ වගේම රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් මේ කොරෝනා වසංගතයේ හේතුවෙන් රටේ ලෝකයේ පවතින නොයෙකුත් අර්බුදකාරී තත්ත්වයන් හේතුවෙන් පීඩාවට පත් වී සිටින රට ලෝකවාසී සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. අද දවසේදී ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට ශ්‍රද්ධා ලක්විරු කාර්ය මණ්ඩලයන්හි සියලු දෙනාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකවන් සියලු දෙනාට ඒ සියලු දෙනාගේ පවුල් ඥාති හිතයිෂී සියලු දෙනාට ඒකාන්තයෙන් මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිස කරන්නා වූ සියලු ධාර්මික කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වීම පිණිස සියලු යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වීම පිණිස අප රටට දැයට සිත ශාන්තිය සැලසීම පිණිස සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස ඒකාන්තයෙන් මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.